විපාක නොදී කර්මය ගෙවෙන්නේ නැහැ පින්වත්නි. ගොඩ යන්න ක්‍රමයක් කිව්වා. සියල්ල අමතක කරලා තිසරණේම සිහි කර කර සිල්පද 5ක් රකින්න. මෙතන ඉන්නවා. අත්තික ඔළුවට ඉස්සිලා සිරසේ තියාගෙන සාදු කියනකොට මන් දැක්කා මෙතන එනවා. ජීවිතේ අද ඉඳලා වෙනස් කරගන්න අය ඉන්නවා. දුක් විඳින සංසාරයට වැටෙන්න එපා. මව් නොවුන කෙනෙක් සංසාරේ නැහැ කියනවා. පියා නොවුන කෙනෙක් නැහැ. දරුවෝ නොවුන කෙනෙක් නැහැ. කලින් ජීවිතේ නොකා නොබී මාව දරුවෙක් විදිහට පෝෂණය කරපු තාත්තලා මෙතන ඇති. ජීවිත කිහිපයකට පස්සේ හරි මට දරුවෙක් විදිහට කියන්න තියෙන්නේ තෙරුවන් සරණ යන්න සිල්පද 5 රකින්න එච්චරයි බේරගන්න තියෙන ක්‍රමය. කලින් ජීවිතේක ඔයාලා දරුවෝ වෙලා මම තාත්තා වෙලා ඔයාලව පෝෂණය කරන්න ඇති. ජීවිතේ කිහිපයකට පස්සේ හරි දරුවෙක් වෙනුවෙන් කියලා වචනයක් කියන්න තියෙන්නේ තෙරුවන් සරණ යන්න සිල්පද 5ක් රකින්න. එච්චරයි ගොඩ යන්න ක්‍රමේ. ඒක හිත හිතා සතුටු වෙන්න. ඔයාලට වැරදුනා නම් ජීවිතයක් ඒක තමයි හන වැරලි ඇඳගත් වස්ත්‍රය. අද මේ තිසරණයයි සිල්පද 5යි ගැන කියලා දුන්න ජීවිතේ තමයි සොඳුරු වස්ත්‍රේ. හන වැරලි ගලවලා හොඳ ඇඳුමක් ඇඳගත් කෙනා මං හන වැරලි ඇඳගෙන හිටියානේ කියලා දුක් වෙන එකද හොඳ? අලුත් ඇඳුමක් ඇඳ ගන්න ලැබුණානේ කියලා සතුටු වෙන එකද හොඳ? කෝකද හොඳ? අලුත් ඇඳුම ගැන සතුටු වෙන්න. අදින් ජීවිතේ වෙනස් කරගන්න. රෑ මැරුණක් කමන්නේ. අලු ගෝසුවා ඒ වෙලාවේ විනාඩි 5යි. අර ඉස්සලා ගෙව අලු ගෝසුවා විනාඩි 5යි. ජීවිත වෙනස් කරගන්න ගියේ. ඔයාලට කාලේ තියෙනවා. එච්චර පවුත් නැහැ. තවත් එකක් සාමාන්‍යයෙන් ගලක් ගත්තොත් පොඩි වැලි කැටේ උනත් වතුරට දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? වතුරේ ගිලෙනවා. ලොකු ගලක් වුණොත් ඒත් ගිලෙනවා. පව කියන එක දුකක්මයි උපද්දලා දෙන්නේ. පුංචි පවක් වේවා ලොකු පවක් වේවා දුකක්මයි උපද්දලා දෙන්නේ. පල්ලහැටමයි අදින්නේ. ඔයාලගේ ඇති ඕන තරම් ගල් කරගහගත්තේ වදෙන්. මෙන්න මේ වතුරේ ගිලෙන ගල නැවක තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ගිලෙයිද? නැවක තිබ්බොත් ගිලෙන්නේ නැහැ කොච්චර ලොකු ගලක් වුණත්. ඒ වගේ තිසරණ සරණ ගිහිල්ලා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම් නිතර ඒ ගැන නම් සිත සිතා ඉන්නේ. සිල්පද 5ක් රකින්නවා නම් නැවකට නැගගත්තා වගේ. ඕනතරම් පව් තියෙන්න පුළුවන් ගිලෙන්නේ නැවක් නිසා. ඒකෙන් එගොඩට ගිය ගමන් ගොඩ යන්න තියෙන්නේ. ඒ නිසා අද්දම නැවකට නැග ගන්න. මෙතන ඇති හරියට මානසිකව පල්හැට වැටිච්ච අය. ඒ කියන්නේ අපිට නම් ආයේ විසඳුමක් නැහැ. අපි නම් ඉවරයි යන්නේ අපායට තමයි. මොනව කරන්නද බං? යන අපායක යන්. අපායට කට්ටි ඉන්න දෙපැයි කියනවා. එහෙ ඉන්න ඕන තරම් ඔයාලා ඕනේ නැහැ. නිරේ ඉන්නවා ලෝකාන්තරික නිරේ අම්මෝ මේ ලෝකාන්තරික නිරේ එන්න ජීවීන් හිමාලි වගේ නම් මේ මනුස්ස ලෝකේ ජීවීන් වැලි කැටයක් වගේ කොච්චර ඉන්නවද කියලා හිතන්න එතකොට. එහෙ අඩු පුරවන්න ඔයාලට යන්න ඕනේ නැහැ. එහෙ දර නිකම්ම තියෙනවා. එහෙ දරවලට කවුරුත් යන්න ඕනේ නැහැ. නිසා කට තියෙන පළියට කියන්න එපා. මේ වගේ නිදහස් වෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාළනේ. එපමණකින්ම බුදුරජාණන් වහන්සේට පහදින්න ඕන වෙන ක්‍රමයක් නැහැ. අපි කරන පව් තවක් කවුරුවක් කරගහන්නේ නැහැ.
ඒව ගැන කවර කතාවද? අපි බඩගින්නෙන් ඉන්නකොට තවක් කෙනෙකුට බඩගින්න නැහැ. අපි කෑවා කියලා තවක් කෙනෙක්ගේ බඩ පිරෙන්නෙත් නැහැ. තම තමන් කරන දේ තම තමන්ට විපාක ලැබෙනවා. සමහර පව් කරලා මම මේකෙන් ගැලවෙන්න කියන්නේ මේ හේතුව නිසා. මොකද්ද හේතුව? දිව්‍ය ලෝකත් තියෙනවනේ චාතුම් මහරජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතේ කියලා ස්ටෙප් තියෙනවනේ. ඒ වගේ නිරේත් තියෙනවා එහෙම. ආයුෂ අඩුම ඊට පස්සේ ටිකක් වැඩි ඊට පස්සේ ටිකක් වැඩි තියෙනවා. අපායට වැඩුණොත් අවම ආයුෂ අපි කියමු හිරගෙදරෙන් නම් දවස් 14 කියලා අවම. ඒ වගේ නිරේ අවම ආයුෂ නිරේ අවම ආයුෂ මෙන්න මේ වගේ. මනුස්ස ලෝකේ අවුරුදු 50ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. ඒ කියන්නේ 50ව 30ක් මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි. ඒ අවුරුදු 500ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ ආයුෂ. ඒතර මං ගණන් හදලා බැලුවා අවුරුදු 90යි. අවුරුදු 90යි චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ ඉපදුණා. පින්වත්නි අඩුම ආයුෂ තියෙන නිරේ නම සංජීව. ඒ නිරේ ආයුෂ තමයි අර චාතුම් මහරජික දිව්‍ය ලෝකේ අවුරුදු 90ක් තියෙනවානේ මනුස්ස අවුරුදු. ඒ 90 සංජීව නිරේ එක දවසයි. ඒ අවුරුදු 90 එක දවසයි. ඒ දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 500ක්. කියන්නේ එක දවසක් මනුස්ස අවුරුදු 90ක් වන අවුරුදු 500ක්. වැටුනොත් පණ්ඩිතකම් වලට අපාය යන්නක් කවුරු හරි එපැයි අපිට මොකද අපාය ගියාම කවුද බන් දන්නේ මරුණාට පස්සේ මොනව වෙනවද කියලා. කලින් ජීවිතේ අපි හැකර කමට කියන්නේ නැති කවුද බන් දන්නේ මරුණාට පස්සේ මොනවද වෙන්නේ කියලා. දැන් මේ විඳවන්නේ. දැන් හොඳට තේරෙනවානේ. වැටෙන්න නම් එපා නිරේට. ගොඩේ නුඹරු. එහි කුසල කර්ම, කල්යාණ කර්ම, යහපත් කර්මයේ නිරේ නෑ. ඔය අවම ආයුෂ තියෙන නිරේ. ඊළඟට දෙවෙනි එක කාලසූත්‍ර. කාලසූත්‍ර නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුදු 1000ක්. පිළිගත්තත් නැතත්. ඕක තමයි සත්‍ය කතාව. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. තමන් වපුරපු දේ ওই විදිහට වපුරා ගන්න මේ නෙලා ගන්නවා. කල්යාණකාරීච කල්යාණ හොඳ කළොත් හොඳ නරක කළොත් නරක. ඒ නිසා දැන් අපෙන් වෙලා යති නිරේ යන කර්ම. අර ගල් ඇති පොඩි පොඩි ඒවා හරි ලොකු ලොකු ඒවා හරි ඉක්මනට නැවට නැග ගන්න ඕන. නැව තමයි තිසරණය. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ නිතිවිසෝ ගාථාව සිහි කර කර ඉන්න. අපි දන්නේ කොයි වෙලාවෙ මැරෙයිද කියලා. අපේ ඇඟ ඇතුලේ කොහොම තියෙනවද මේ නහර කියලා. මේ නහර කියන්නේ මේ යකඩය. කොච්චර මිනිස්සු මැරෙනවද? මේ හිරේ විලංගුවේ ඉදින් කොච්චර මිනිස්සු මැරිලා ඇතිද? අපි දන්නේ අපේ ජීවිතේ. ඒ නිසා පැන ගන්න මනුස්ස ලෝකෙන් නිරේ වැටෙන්න එපා. ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝ රත්නයේ සරණ යන එක, තෙරුවන් සරණ යන එක. සිල්පද 5ක් රකින්න අදම හිතර ගන්න. මං මැරෙනකල් සතෙක් මරන්නේ නැහැ. කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ බත්පතේ තියෙන පපඩමක් ගන්න නැහැ. ඕනේ නැහැ. මොනවද අපිට ඕනනේ දැන්? මෙච්චර දේවල් නැති වෙච්ච එකේ. වැරදි කාම සේවනය කරන්නේ නැහැ. වෙන ගෑනු ගැන හිත හිතා ඉන්න එපා.
තමන් බැඳපු ගෑණියෙක් ඉන්නවනම් ඒ ගෑනු කෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ මේ බඹසරක් රැකගෙන ඉන්න. ඊට පස්සේ බොරු කියන්න එපා. බෙල්ල ගියත් ඇත්ත කියන්න. ආයේ මොනවද වෙන්න තියෙන්නේ? ඔය එහෙම වුණා. ඔව් ඒක ඇත්ත. සත්‍යයක් කතා කරන්න. බොරු කියන පරිසරයක් හැදෙනවා නම් නිහඬ වෙන්න. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකින්න. බීමනාව කියන්නේ සසරේම හිත ඔලොමොට්ටල කරගන්නවා. සන්නික ආවේගයෙන්ට බලපාන කර්මයක් තමයි සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන එක. ආවේගය එනකොට බ්‍රේක් එකක් එන්නේ නැහැ. හිතුන ගමන් අනින්න හිතෙනවා පිහි. හිතුන ගමන් මරන්න හිතෙනවා. හිතුන දේ ගන්න හිතෙනවා. ඒ හිතන මේක හොඳ නෑනි කියලා සිතවිල්ලක් එන්නේ නැහැ. ඒ ආවේගය එන්නේ සසරේ කර්මයක් එක්ක. සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කල්පනාවක් නැහැ. පස්සේ හිතෙනවා අයියෝ එදා අපි අරක නොකර හිටියා නම් හොඳයි කියලා. නොකර හිටියේ නම් හොඳයි කියන නුවණ දැන් ඇත්තු 1000ක් දාලවත් දැන් අදින්න බෑ ඒ නුවණ. සසරටත් මෝඩකම් ගෙනියන්න එපා. සසරට මෝඩකම් ගෙනියන්න එපා. සිහි බුද්ධිය සම්පූර්ණ නැති කරලා දානවා. සිය දිවි හානි කරගන්නේ මිනිස්සු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමේ විපාක විදියට. ශරීරයේ බෙල හීන වෙලා උපදින්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක විදියට. කල්පනා ශක්තියක් නැහැ. ඔහේ රොබෝලා වගේ වෙලා ඉපදෙනවා මිනිස්සු. අපි ගම්වල හිටපු අය අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් සරමක් අඳින්නේ ඉන්නටනේ. බිව්වට පස්සේ සරම මේක ඔළුවට ඇඳ ගන්නවානේ. මේ ජීවිතේම කල්පනා ශක්තිය ඔහොම නැති වෙනවා නම් ඒකෙන් හටගන්න කර්මයෙන් සසරේ කොහොම කර්ම ශක්තියක් මේ එයාගේ සී කල්පනාව කොච්චර මොට්ට කළා දායිද? මෙතන ඇති ඕන තරම් අය එදා එහෙම නොකළා නම් මට මේක වෙන්නේ නැහැ කියලා 100,000 වර හිතෙන අය ඇති මෙතන. එදා එහෙම හිතන්න බැරි උනේ ඒ විදිහට හිතන පින ඔයාලට සැකසিলা තිබ්බේ නැහැ. ඒ පින සැකසුන් නැත්තේ සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා. අත්හැරලා දාන්න. පොඩි දෙයකටවත් අනුබලයක් දෙන්න එපා. බොන එක බීගද්දින් අපිට කේස් අදින්න ඕමනාවක් නැහැ. තමන් ගැලවෙන එක තියෙන්නේ. අපේ යුතුයකමක් විදිහට සංඝයා වහන්සේලා විදිහට ඔයාලට ධර්මය දුන්නා. ඒ දහම් නැවට නැගගන්නේ ඔයාලගේ කටයුත්ත. ඒ දහම් නැවට නැගගන්නේ ඔයාලගේ කටයුත්ත. පුළුවන් අය බේරෙන්න මං අර උඩ ඉඳගෙන මෙයාලා දානෙට යනකොට ඔයාලගේ මූණු දිහා බලාගෙන හිටියා. ගොඩාක් අයට තමන් කරපු දේ ගැන සතුටක් නෙවෙයි තියෙන්නේ. ගොඩාක් අයට හිතෙලා අපිට වැරදුනා කියලා. ගොඩාක් අයට හිතෙනවා ගොඩ යන්නේ කොහොමද කියලා. ගොඩාක් අයට තිත්ත වෙලා මනුස්ස ජීවිතේ. ගොඩාක් අයට එපා වෙලා මං මේ මූණු දිහා බලාගෙන හිටියා. ඒ නිසා තමයි අද විසඳුමක් කිව්වේ. එච්චරයි විසඳුම. මේ විසඳුම මැරෙන කල්ම තියෙනවා. මෙතන විතරක් නෙවෙයි. ගෙදර ගියත් තිසරණේ සිල්පද 5යි. ලුණු ටිකකුයි බතුයි කවලම් කරගෙන දරුවන්ට කවලා බුදියා ගත්තත් හිතට සැපයි. මැරුණාට පස්සේ ආයේ මේ දුක් විඳින ලෝකෙට එන්නේ නැහැ. දෙවියන් අතර ගියාට පස්සේ දෙවියෝ අතර ඉන්නවා ධර්මයේ කියන අය. ඔයාලා ධර්මයේ අහලානේ දැන් සංවර වුණොත් සංවර වෙන්නේ. ඒතර ඔය සංවර ජීවිතේම බීජයක් විදිහට ධර්මයේ තියෙනවා. එතකොට ඔයාලා එළියට ගියාට පස්සේ දැන් අපි ගත්තොත් අපේ ආරණ්‍ය හැම නගරයකම තියෙනවා. හැම ගමකම තියෙනවා. ධර්මයට ආස කෙනාට හොයාගෙන එන්න පුළුවන්. මහමෙවුනා අසපුවක් කොහෙද තියෙන කියලා ඕන තැනක හොයාගෙන එන්න පුළුවන්. දැන් අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා ටීවී එකෙන් ගන්නවා. ඒතකොට ශ්‍රද්ධා ටීවී එක ලංකාවේ කොහේ හරි දාලා බැලුවත් ටීවී එකේ වැඩ කරනවා. ආයෙත් ඔයාලට හාමුදුරුවෝ ළඟට එනවා.
හැදුන කෙනාගේ මැරෙනකල් ස්වාමීන් වහන්සේලා ළඟ ඉන්නවා. ඇයි ආ ධර්මය අහන්න කොහොම හරි හොයනවනේ. හැදෙන්නේ නැති ඔහේ ගහගෙන යන මේ සංසාර ගමනේ ගහගෙන යන කෙනාට හාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ අද විතරයි. එයා මෙතනින් ගියාට පස්සේ එයාට ඕනේ නැහැ හාමුදුරුවෝ. එයාට ඕනේ නැහැ අහන්න බණක්. ආයේ යාට හාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ මැරුණට පස්සේ මලගමට එන පාංශකූලෙට වඩින හාමුදුරුවෝ ඒත් එදාට එයා ඇස් වහගනවා. ඒකයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න මම අද නැවතත් කිව්වා ආයෙත් සිහිපත් කරනවා මේ උදේ දානෙත් දවල් දානෙත් ඇත්තටම ශ්‍රද්ධාවෙන් මිනිස්සු දෙන්නේ හරි සතුටින්. ඔයාලට ඇවිල්ලා බත් හැන්දක් බෙදන්න මිනිස්සු දහස් ගණක් ආසාවෙන් ඉන්නවා. නමුත් ඉඩකඩ නැති නිසා පොඩි පිරිසක් ඇවිල්ලා මේ කොල්ලෝ ටික බෙදලා යන්නේ. මේ ඔයාලා වෙනුවෙන් ආමුදුරුවෝ මේ ඉඳගෙන ඉන්නවා. මේකට ණයකාරයෙක් වෙන්න එපා. ණයකාරයෙක් නොවෙන්නේ කොහොමද? අද ඉඳලා එක වැරද්දක් හරි හදාගන්න. උදේ පාන්දරම ඇවිල්ලා වෙලාව තියෙන විදිහට ඈතින් හරි දැකලා අර බෝධින් වහන්සේට හිස නමල වඳින්න බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා. ධර්මයට නමස්කාර වේවා කියලා. සංඝයාට නමස්කාර වේවා කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මන්ත්‍රයක් වගේ මතුරන්න. අඩුපාඩු පහක් හදාගන්න. දැන් ඔයාලට කොහොමද හදාගන්නේ මේවා කියලා තේරෙන්නේ නැහනේ. පහක් හදාගන්න. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා. අනුන්ගේ ගෑනු පිටිපස්සේ යන්න එපා. බොන්න එපා. අමාරුම දෙකක් ඔතන තියෙනවා. බොරු කියන එකයි බොන එකයි. ඔය දෙකට ඔට්ටු වෙන්න. බොරු කියන එකත් කට්ට කාගෙන ඉන්න පුළුවන්. එළියට පැන්න ගමන් එනවා. හැම තැනම තියෙනවා. පුළුවන් නම් බේරෙන්න. ඒ හිරෙන් බේරෙන්න. හිරවල් පහක් තියෙනවා. ප්‍රාණඝාතේ නැමැති හිරේ වැටුණොත් හොරකම ප්‍රාණඝාතේමයි. ඒකෙන් මිදෙන්න හොරකම නැමැති හිරේ වැටෙන්න එපා. ගැලවිල්ලක් නැහැ. වැරදි කාමසේවනයේ නැමැති හිරේ වැටෙන්න එපා. බොරුව නැමැති හිරේ වැටෙන්න එපා. ඊළඟට සුරාව නැමැති හිරේ වැටෙන්න එපා. පුළුවන් අය බේරෙන්න. දහසකුත් පව් යට යන ක්‍රමයක් කියලා දුන්නේ. පැහැදිලිම හිත පහදව ගන්න. අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන හිත හිතා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මට හිත හදා ගන්න ලැබේවා කියලා නිතර නිතර සිහි කරන්න. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් සෙත් වේවා කියලා නිතර සිහි කරන්න. මෙතනින් එළියට ගිය ගමන්ම බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා වගේ රුවන්වැලි මහා සෑයට යන්න. ගිහිල්ලා දහසකුත් පව් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා සිරිපා වඳිනවා වගේ බුදුරජාණන් වහන්සේගේ රුවන්වැලි මහා සෑයේ පාදොම් මත නල්ල තියලා කියන්න මං හැදිච්ච මිනිහෙක් ඔබ වහන්සේ සරණ ගියා කියලා. ජයසිරි මහා බෝධීන් වහන්සේ ළඟ වැඳ වැටෙන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා කියලා. දලදා හාමුදුරුවෝ ගාවට යන්න තමන්ට යන්න පුළුවන් තැනට යන්න. කොහේවත් යන්න බැරි කෙනා ඇස් දෙක පියාගෙන භාග්‍යවතුන් වහන්සේම සිහි කරන්න බුදුරජාණන් වහන්සේ හදමල්ලට වඩිනවා. සිතවිල්ලෙන්. මේ ගැලවෙන්න පොටක් මේ කියන්නේ. කඳුළු වට්ටවන්න එපා ඇති. කඳුල කියන එක උරුම වුණේ ගෑනුන්ට. ඒක පිරිමින්ගේ ඇස්වලට ගන්න එපා. ලෝකෙම එපා වෙලා කඩා වැටෙන්නේ ගෑනෝ. ඒක පිරිමිකමට ගන්න එපා. ගෙදර ඔක්කොම අඬද්දී පිරිමියා තමයි කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ හරි හිටපල්ලා කියලා.
ඒ පිරිමිකම ගන්න දැන්. ගෑනු තමයි හූල්ලා සුසුම් හෙලා ඉන්නේ. ඒක පිරිමින්ගේ ජීවිතවලට ගන්න එපා. හොඳ කොන්දක් තියාගන්න. අද බණ ඇහුවා ඔක්කොම වැරදි අපි අතෑරියා. තෙරුවන් සරණ යනවා සිල්පද 5ක් රකිනවා. මැරුණත් දිව්‍ය ලෝකේ. මට ඔයාලා රවට්ටන්න උවමනාවක් නැහැ. මොකටද මං ඔයාලා රවට්ටන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා තමන් කාට හරි ආදරේ නම් ඒ ආදරේ කෙනා කාරණා 4ක සමාදන් කරවන්න කිව්වා. ඒ තමයි බුදුරජාන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝයා සරණ යන එක, සිල් රකින්න එක. තමන් ආදරෙන් පෝෂණය කරන දෙමව්පියන්ට බණ කියනා වගේ මම ඔයාලට අද බණ කිව්වේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේම සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, තෙරුවන් සරණ යන්න, සිල්පද 5ක් සමාදන් වෙන්න. දිවි තිබෙන තුරාවටම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අදහසින් කියන්න තෙරුවන් සරණ යන්න. අදින් මේකෙන් ගැලවෙන්න. හොඳට දැන් තිසරණේ පිහිට ගන්න. මේකෙන් ගැලවෙන්න ඕන කෙනෙක් සිරසේ තියාගන්න අත් දෙක. තියාගෙන මේ විදිහට බුදු ගුණ කියලා බුදුරජාණන් වහන්සේ සරණ යමු. සාදු සාදු සාදු. මං කීවට පස්සේ කියන්න. ඒ භාග්‍යවත්තු අරහත්නෝ ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මෙසේ අනන්ත ගුණ ඇති අනන්ත ප්‍රඥා ඇති අනන්ත කරුණා ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. දිවි තිබෙන තුරාවම මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. දෙවනුවද දිවි තිබෙන තුරාවම මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. දිවි තිබෙන තුරාවම තුන්වෙනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි.
බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි 45 වසං පුරා දේශනා කොට වදාළ ඒ මధుර මනෝහර වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි දිවි තිබෙන තුරාවම ශ්‍රී සද්ධර්මය සරණ යමි දෙවනුවද දිවි තිබෙන තුරාවම ශ්‍රී සද්ධර්මය සරණ යමි දිවි තිබෙන තුරාවම තුන්වෙනුවද ශ්‍රී සද්ධර්මය සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ඒ භාග්‍යවත් වූ අරහත්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන ඒ ආර්ය මහා සංඝ රත්නය සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ එදා පටන් පැවතෙන ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි දෙවනුවද දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි තුන්වෙනුවද දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
අද සමාදන් වූ මේ සරණ සීලය දිවි තිබෙන තුරාවම මම ආරක්ෂා කර ගනිමි. තුනුරුවන්ට දාස වෙමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ජීවිතය ඔබ වහන්සේගේ සිරිපා කමල් අභියස දූවිල්ලක් ලෙස පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජාම වේවා. බුද්ධං 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 වන්දේ. ධම්මං 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 වන්දේ. සංඝං 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 වන්දේ. බුද්ධං ධම්මං සංඝං වන්දේ. බුද්ධං ධම්මං සංඝං වන්දේ. බුද්ධං ධම්මං සංඝං වන්දේ. සාදු සාදු.